අනුමාතෘකාව ලියා ගන්න පුතේ ත්‍රිකෝණ ආශ්‍රිත වෘත්ත නිර්මාණ. ත්‍රිකෝණ ආශ්‍රිත වෘත්ත නිර්මාණ. හරි. එහෙනම් ලියන්න පුතේ ඒකේ යටතේ අනුමාතෘකාව ත්‍රිකෝණයක පරිවෘත්තය නිර්මාණය කිරීම. ත්‍රිකෝණයක පරිවෘත්තය නිර්මාණය කිරීම. එතකොට පරිවෘත්තය කියලා කියන්නේ පුතේ ත්‍රිකෝණයක බාහිරෙන් ඇදෙන වෘත්තය. බාහිරෙන් කියන්නේ ත්‍රිකෝණයේ පුතේ මෙහෙම ශීර්ෂාරා ඔය විදිහට. ශීර්ෂාරා අධ්‍ය වෘත්තයට අපි කියනවා පුතේ පරිවෘත්තය කියලා. හරිද? එතකොට වෘත්තයක් අඳින්න කේන්ද්‍රයක් ඕනේනේ. අපිට කේන්ද්‍රය හොයාගන්න පුළුවන් මේකේ පාදවල ලම්බ සමච්ඡේදක ඇඳලා. එතකොට පාද දෙකක ලම්බ සමච්ඡේදක ඇඳලා ඇති අනිත් එක ඇඳලා එතනින්ම යනවා පුතේ. පාදවල ලම්බ සමච්ඡේදක ඇඳලා අපිට පුළුවන්කම තියෙනවා පරිවෘත්තයේ කේන්ද්‍රය එහෙම නැත්නම් මේකට කියනවා පරිකේන්ද්‍රය කියලා. පරිකේන්ද්‍රය හොයාගන්න පුළුවන්කම තියෙනවා. හරිද? අපි ලියමු පුතේ මෙහෙම. ත්‍රිකෝණයක ශීර්ෂ හරහා ගමන් කරන වෘත්තයයි. ශීර්ෂ හරහා ගමන් කරන වෘත්තයයි. ත්‍රිකෝණයේ පාදවල ලම්බ සමච්ඡේදක ඇඳීමෙන් පරිකේන්ද්‍රය සොයාගත හැකියි. පරිකේන්ද්‍රය සොයාගත හැකියි. හරි. අපි පරිවෘත්ත තුනක් අඳින්න හදන්නේ පුතේ. සුළු කෝණී ත්‍රිකෝණයකටයි, ඍජු කෝණික ත්‍රිකෝණයකටයි, මහා කෝණික ත්‍රිකෝණයකටයි. සුළු කෝණයක් නම් මම අගයන් දෙන්නේ නැහැ. නිකන් ඕනෑම එකක් අඳින්න කියලා කියනවා. අනිත් ඒවාට අගයන් දෙන්නම්. හරි. ලියමු උදාහරණ පළවෙනි එක. කියන්න. ඕනෑම සුළු කෝණික ත්‍රිකෝණයක් ඇඳ එහි පරිවෘත්තය නිර්මාණය කරන්න. දැන් ඔයාලා අඳින්න සුළු කෝණික ත්‍රිකෝණයක්. සමපාද වෙන්න ඕනේ. නිකන් ඔයාලා හිතලා සුළු කෝණික ත්‍රිකෝණයක් ඇඳගන්න.
ඊට පස්සේ ඔයාලට පුළුවන් පුතේ ඕකේ පාද දෙකක ලම්බ සමච්ඡේදක අඳින්න. කැමැති පාද දෙකක ලම්බ සමච්ඡේදක අඳින්න. ලම්බ සමච්ඡේදකයක් අඳිනකොට රේඛාවේ උඩිනුයි යටිනුයි දෙකෙන්ම ඡාප තියෙනවා නේ. ලම්බ සමච්ඡේදකේ අපි දෙපැත්තෙන්ම ලක්ෂ දෙක ගන්න ඕනේ අනිවාර්යෙන් අඳින්න. ඒ වගේ තව පාදයකටත් ඇඳ ගන්න ඕනේ. පාද දෙකකට ඇඳුණා නම් ඇති. ඔය වගේ පාද දෙකකට අඳින්න පුතේ ලම්බ සමච්ඡේදය. අනිත් එකට ඇඳයි කියලා ගැටලුවක් නැහැ. නැත්නම් ශ්‍රීලංකේ හරහාම යාවි. මෙතන තමයි කියන්නේ. මෙතන ඉඳලා ගන්න එක ශීර්ෂයකට දුවන. අරගෙන අඳින්න ඕනේ. ඊළඟට අපි ත්‍රිකෝණයක් හදන මම ගාන මේ පැත්තේ ලියලා තියන්නම්. මම ගානක් දෙනවා පුතේ AB සමානයි 4යි B කෝණය 90යි BC 5ක් වන ABC ත්‍රිකෝණය ඇඳලා එහි පරිවෘතය නිර්මාණය කරන්න කියලා. අංශක අණුව නිර්මාණය කරමු. ලම්බයක් ඇඳලා තේ
මට අරක කරගන්න දෙනවද නැත්නම් කරපතේ B කෝණේ තමයි 90 BC පහයි මේක පහයි AB 4යි මෙතන මම ඒ දාන්නම් දැන් පාද දෙක ලම්බ සමච්ඡේදයක මම කාරණේ අඳිනවා ඔයාලා කැමති එක අඳින්න ඔන්න එකක් යනවා තව එකක් අඳිනවා මම මේ පාදයට අඳින්නම් කෙටි පාදයට ඔයාලා මේක හරියට ඇඳුවොත් පුතේ කර්ණයේ මධ්‍ය ලක්ෂයට ඇවිල්ලා තමයි ඔය ලම්බ සමච්ඡේදක ටික හම්බෙන්නේ. හරියටම කර්ණයේ මධ්‍ය ලක්ෂය දෙනවා පුතේ. ඒක විශේෂ ලක්ෂණයක් ඍජුකෝණික ත්‍රිකෝණවල. මොකද අර්ධ වෘත්තයක කෝණේ ඍජු කෝණය යන්නේ මේක අංශක 90ක් වුණොත් පුතේ පස්සේ කතා කරනවා මේක අංශක 90ක් වුණොත් අනිවාර්යයෙන් මෙයා විස්කම්භයක් වෙන්න ඕනේ කියලා අපිට තියෙනවා වෘත්තයක කෝණ කියන පාඩමේ. ඉස්සරහට අපි කතා කරමු. ඊළඟ උදාහරණයක් මම ලියන්නම්.
මම දෙනවා පුතේ ඍජු කෝණික sorry මහා කෝණික ත්‍රිකෝණයක් ඊළඟට දෙනවා. දීලා ඉවරලා අඳින්න කියලා කියනවා. බලමුකෝ. හරිනේ පුතේ මම දැන් අඳිනවා. මේක හැබැයි මෙහෙම දෙයක් තියෙනවා පොඩ්ඩක් ඔයාලා කල්පනාවෙන් බලන්න ඕනේ පුතේ. දැන් මේ ත්‍රිකෝණය මෙහෙම නෑ දෙන්නේ. ඇඳුනාම මේ පැත්තට ඉඩ ඕනේ පුතේ අඳින්න. මෙන්න මෙහෙම මෙහෙට ඇඳෙන්න. මෙහෙට ඉඩ තියාගන්න නැතුව මේ වගේ පොතේ කෙරවලින් ගත්තොත් අනිවාර්යෙන් මේසෙ තමයි අඳින්න වෙන්නේ. හරි. අඳින්න බලන්න පුතේ.
එතන මම කිව්ව ගන්නවා. 3යි 4යි ඊට පැත්තකට 3ක් දාමු. මේ පැත්තට 3යි මේ පැත්තට 4යි කියලා ගන්නවා. ඊට පස්සේ මම මේ කෙටි පාද දෙකේ නම් බඳින්නම් පුතේ ලම්බ සමච්ඡේදක. ඡාප එක උඩ කැපෙන්නේ නැති වෙන පොඩ්ඩක් ඒට මේට කරලා ගන්න දුර වල ටික. මේ ලම්බ සමච්ඡේදක දෙක පුතේ ත්‍රිකෝණයෙන් එළිය තමයි හම්බෙන්නේ. එතන ඉඳලා මොකක් හරි ත්‍රිකෝණේ එක ශීර්ෂයකට ගන්න දුර. ඒකයි මම කිව්ව අනිවාර්යෙන් මේ පැත්තට ඉඩ ඕනේ කියලා. නැත්තම් එහෙම ඉඩ නැති වුණොත් ඇඳෙන්නේ වෙන දිහාක් තමයි අඳින්න වෙන්නේ පුතේ. හරි. මෙතනින් එන්න පුළුවන් නිගමනයක් තියෙනවා පුතේ. ඔයාලා බලන්න අපි ඉස්සල්ලාම ඇන්දේ සුළු කෝණික ත්‍රිකෝණයක් නේ. ඒක සුළු කෝණික ත්‍රිකෝණයක පරිවෘත්තයේ කේන්ද්‍රයේ තිබ්බ ත්‍රිකෝණය ඇතුලේ ඇඳුනේ. ත්‍රිකෝණය ඇතුලේ. ඍජු කෝණික ත්‍රිකෝණයක ඇඳුනේ කර්ණයේ මධ්‍ය ලක්ෂයේ. හරිද? මහා කෝණික ත්‍රිකෝණයක ත්‍රිකෝණයෙන් පිටත ඇඳෙනවා. හරිද? ඕක වැදගත් දෙයක්. එක සැරයක් පේපර් එක ඇහුවා මේකේ ත්‍රිකෝණයෙන් පිට ඇඳෙන්නේ මොන වර්ගයේ ත්‍රිකෝණයකද කියලා පරිවෘත්තයේ කේන්ද්‍රය. මහා කෝණී ත්‍රිකෝණය. ඒ කියන විස්තරය තමයි යටින් මම කරුණක් විදියට මෙහෙම ලියන්න හදන්නේ. අපි මේක ලියාගමුකෝ. ඇන්දේ නැත්නම් ඊට පොඩ්ඩක් තියලා මේ කරුණ ලියන්න ඊට පස්සේ ඇඳගමු. ලියන්න එහෙම. මේ අනුව සුළු කෝණික ත්‍රිකෝණයක පරිවෘත්තයේ කේන්ද්‍රය ත්‍රිකෝණය තුලද සුළු කෝණික ත්‍රිකෝණයක පරිවෘත්තයේ කේන්ද්‍රය ත්‍රිකෝණය තුලද මහා කෝණික ත්‍රිකෝණයක ත්‍රිකෝණයෙන් පිටතද ඍජු කෝණික ත්‍රිකෝණයක කර්ණයේ මධ්‍ය ලක්ෂයේද පිහිටයි. ඍජු කෝණික ත්‍රිකෝණයක කර්ණයේ මධ්‍ය ලක්ෂයේද පිහිටයි. දැන් ඉවර නැත්තම් සම්පූර්ණ කරන්නකො ඉස්සෙල්ලාම.
හරි. පුතේ ඊළඟට අපි තවත් දෙයක් කරනවා පුතේ. ත්‍රිකෝණයක අන්තර්වෘත්තය කියලා එකක් අඳින්න යනවා. හරි. අපේ ඊළඟ අනුමාත්‍රකාව පුතේ ත්‍රිකෝණයක අන්තර්වෘත්තය. ත්‍රිකෝණයක අන්තර්වෘත්තය නිර්මාණය කරන්න. නිර්මාණය කිරීම. ත්‍රිකෝණයක අන්තර්වෘත්තය නිර්මාණය කිරීම. පුතේ එතකොට අන්තර්වෘත්තය කියනකොටම තේරෙනවනේ පුතේ මොකද්ද වෙන්න ඕන කියලා. ඇතුලෙන් ඇදෙන වෘත්තය. දැන් අපි මේ වගේ ත්‍රිකෝණයක් ගත්තොත් ඕනෑම ත්‍රිකෝණයක් පුතේ මේ ත්‍රිකෝණයේ ඇතුලේ මෙන්න මේම පාද ස්පර්ශ කරගෙන ඔන්නෝම පාද ස්පර්ශ කරගෙන ඇදෙන වෘත්තයට අපි කියනවා පුතේ ත්‍රිකෝණයේ අන්තර්වෘත්තය කියලා. හරිද? ඇතුලෙන් ඇදෙන්නේ. එතකොට මේවා ස්පර්ශක වෙන්නේ. හරි? එහෙමනම් දැන් ඉතින් මේක අඳින්න පුතේ අපි කේන්ද්‍රය හොයාගන්න ඕනේනේ. කේන්ද්‍රය හොයාගන්න අපි මෙන්න මේ වගේ වැඩක් කරනවා. කෝණ සමච්ඡේදක අඳිනවා පුතේ. මේ කෝණයේ සමච්ඡේදකය අඳින්න. හරිද? ඊළඟට මේ තව කෝණයක සමච්ඡේදකය අඳිනවා. එතකොට මේ කැපෙන තැන ගත්තොත් පුතේ ඕක තමයි වෘත්තයේ කේන්ද්‍රය වෙන්නේ. දැන් මේක අනිත් එක ඇඳත් ඒකත් මෙතන යනවා. හරිද? දැන් ඊළඟ ගැටලුව පුතේ දැන් මේ වගේ එක නම් අරය අපි දන්නවා මෙතන ඉඳලා මේ ශීර්ෂයට අරය ඔහොම ගන්න පුළුවන්. දැන් මේකේ අරය එහෙම ගන්න බෑනේ පුතේ තැනක් නෑනේ. දැන් මෙතන කේන්ද්‍රය අරය කොහෙද කියලා තැනක් නෑනේ. ඊළඟට අපි කරන්න ඕනේ පුතේ කේන්ද්‍රයේ ඉඳලා මේ පාද තුනෙන් එකකට ලම්බයක් අරිනවා. ලම්බයක් අරිනවා. ඒක ත්‍රිකෝණය අනු කෙලින්ම මේකේ ආවෙන්නත් පුළුවන්. හෙට මෙතේ කොහේ හරි යන්නේ ලම්බය. එන්දහම එතන ඉඳලා මේ දුර තමයි පුතේ අරය. ඇයි මේක අපි දන්න ප්‍රමේයක් පුතේ. දැන් මෙතන මෙහෙම ඇඳත් අංශක 90ක් නේ. මේ බාහිර ලක්ෂයකින් නම් අඳින ස්පර්ශකනේ පුතේ මේ තියෙන්නේ. ඒ ස්පර්ශ ලක්ෂයයි කේන්ද්‍රයයි යාගලහම මේ අරයයි ස්පර්ශකයයි එකිනෙක ලම්බ වෙනවා පුතේ. එහෙමනේ වෙලා තියෙන්නේ. දැන් මෙතනදී අපි මේක ඇඳ ගන්න ඕනේ. මෙතන 90 වෙන්න ඇඳගෙන ඉන්න ඕනේ අරය. නැත්තම් අඳින්න බෑ මේක. හරි? එතකොට මම කියන්නේ මෙහෙමයි. මේ කෝණ සමච්ඡේදක නිර්මාණය කරලා වෘත්තයේ කේන්ද්‍රය ගන්නවා. කේන්ද්‍රයේ ඉඳලා ඕනෑම පාදයකට ලම්බයක් ඇඳලා වෘත්තයේ අරය ගන්නවා. හරිද? එහෙම අරගෙන තමයි මේක අඳින්නේ. ලියමු දෙන්න. ලියන්න. ත්‍රිකෝණයක පාද අභ්‍යන්තරයෙන් ස්පර්ශ කරන වෘත්තයයි. ත්‍රිකෝණයක පාද අභ්‍යන්තරයෙන් ස්පර්ශ කරන වෘත්තය. එතනටම ලියමු. අභ්‍යන්තර කෝණ සමච්ඡේදක ඇඳීමෙන් වෘත්තයේ කේන්ද්‍රය ලබාගත හැක. වෘත්තයේ කේන්ද්‍රය ලබාගත හැක. කේන්ද්‍රය ලබාගත හැක. කේන්ද්‍රයේ සිට ඕනෑම පාදයකට ලම්බයක් ඇඳීමෙන් කේන්ද්‍රයේ සිට ඕනෑම පාදයකට ලම්බයක් ඇඳීමෙන්
වෘත්තයේ අරය ගනු ලැබේ. වෘත්තයේ අරය ගනු ලැබේ. හරි. උදාහරණ ඕනෑම සුළුකෝණික ත්‍රිකෝණයක් ඇඳ එහි පරිවෘත්තය නිර්මාණය කරන්න. එහි අන්තර්වෘත්තය නිර්මාණය කරන්න. හරි. දැන් අපි අදින් පුතේ සුළු කෝණික ත්‍රිකෝණයක් අගයන් දීලා නැහැනේ. ඒ හින්දා චුට්ටක් ලොකු ත්‍රිකෝණයක් අඳිමු අපි. මොකද ත්‍රිකෝණය ඇතුලේ තමයි වෘත්තය ඇඳෙන්නේ. නිසා මේක දේශියෙන් ඇඳ ගන්න පුළුවන් වෙන්න සාමාන්‍ය ත්‍රිකෝණයක් අඳිමු. නැන්ද ත්‍රිකෝණ. ඊළඟට ඔයාලට තියෙන්නේ කෝණ සමච්ඡේදක දෙකක් අඳින්න. කෝණ සමච්ඡේදක දෙකක් අඳිනවා. මෙහෙම ඡාපයක් ඇඳලා ඊළඟට කොහොම ඡාපයක් ඇඳලා. ඒ වගේ තවත් එකකට අඳින්න. මේක පොඩ ඉවසීමෙන් අඳින්න වෙයි. චුට්ටක් වැරදුනොත් පුතේ පිටපයින්නවා මේක. තමයි කේන්ද්‍රය. ඕ කියලා දාමු සාමාන්‍ය කේන්ද්‍රයට ඕනේ දාන්න. ඊට පස්සේ එතන ඉඳලා ඔයාලා කැමති පාදයකට ලම්බයක් අඳිනවා ආරය ගන්න. මම පල්ලෙහා කරන්නේ. බාහිර ලක්ෂ්‍යයකින් නම් ලම්බයක් අඳින්නේ. කේන්ද්‍රයේ එතනින් කව කටයුතු තියලා කේන්ද්‍රයෙන් මේක පැන් දෙකකින් කැපෙන විදිහට කොහොම ඡාපයක් අඳිනවා. ඊට පස්සේ ඒක දෙකට බෙදමු. ඊළඟට මෙතන ඉඳලා මෙතනට දුර තමයි ගන්න ඕනේ. හරි? අර ඒ විදිහට. අරගෙන වෘත්තය අඳින්න. හරියට ඇඳුනොත් ඔය වගේ ගානට ස්පර්ශ වෙලා යනවා. චුට්ටක් හරි ඇඳුනොත් පුතේ එක්ක එළියට පණි. එහෙම නැත්නම් ඇතුළට යයි. හරි අඳින් බලන්න ගානට. ඇඳලා පුරුවන් නම් ෆොටෝ එකක් ගහලා දාන්නකො මම බලන්න. එකක් දෙකක් දෙන්න.
මේක හරි පුතේ මේ ගානටම ගිහිල්ලානේ තියෙන්නේ. ඊට පස්සේ ඒකත් හරි. පොඩි වෙනස්කම් තියෙන්න පුළුවන්. ඒකත් හරි. මම නම කියන්නේ නම මේකේ වැටෙන හින්දා පුතේ. හරි පුතේ. හරි. ඔය තියෙන ගන්න. දමිදුත් ඒවා වැරදිද කියලා තමයි. මම මහා ගොඩක් එළියට ගිහිලා නැහැ නේ පුතේ. ගැටලුවක් නැහැ. ගොඩක් එළියට ගියොත් තමයි වැරදි. හරි පුතේ. ඊළඟ තව එක වෘත්තයක් තියෙනවා අඳින්න අපිට. අපේ ඊළඟ අනුමාත්‍රිකාව පුතේ ත්‍රිකෝණයක බහිර්වෘත්තය ඇඳීම. ත්‍රිකෝණයක බහිර්වෘත්තය. උඩ වෙනස් නම් බහිර්වෘත්තය ඇඳීම. හරි. පුතේ එතකොට බහිර්වෘත්තය කියන්නේ මෙන්න මෙහෙම වෙනවා. මේ වගේ ත්‍රිකෝණයක අපිට පුළුවන් පාද දෙකක් දික් කරන්න. පාද දෙකක් දික් කළාම මෙතන මේ හැදෙනවනේ ඉඩක් බාහිර. අන්න එතන අදින වෘත්තය පුතේ. ඒකට අපි කියනවා මෙහෙම. ත්‍රිකෝණයක දික් කරන ලද පාද දෙකක් හා ඉතිරි පාදය ස්පර්ශ කරගෙන යන වෘත්තය කියන්නේ. ඔන්න ඔය යන වෘත්තය. ඉතින් ඇත්තටම මේකේ අපිට පුළුවන් මේ ත්‍රිකෝණයක මේ පැත්තට ඔහොම දික් කරලා මෙතන තව එකක් යන්න බෑ. ඒ වගේම දැන් මේ පැත්තට දික් කළොත් ඒත් අපිට පුළුවන් ඔහොම අදින්න. ඒ කියන්නේ ත්‍රිකෝණයකට පුතේ බහිර්වෘත්ත තුනක් යන්න හැකියි. එතකොට මේවැ කේන්ද්‍රය හොයන්නත් අපි කෝණ සමච්ඡේදක තමයි අඳින්නේ පුතේ. ඇයි දැන් මේවා ස්පර්ශක වෙනවනේ. ස්පර්ශක වෙන හින්දා අපි මේ කෝණයේ සමච්ඡේදකේ ඇඳුවොත් හරිද? එහෙමනේ වෙන්න ඕනේ කෝණයේ සමච්ඡේදක ඇඳුවොත් ඒක කේන්ද්‍රය හරහා යනවා පුතේ. ඊළඟට පුරුදු විදිහට මේ කේන්ද්‍රේ ඉඳන් මේ පාදයකට ලම්බයක් ඇඳලා අරය ගන්න ඕනේ. නැත්නම් අඳින්න බෑනේ පුතේ. වෘත්තයක් අඳින්න අනිවාර්යෙන් කේන්ද්‍රය තියෙන්න ඕනේ. අරය තියෙන්න ඕනේ. හරි. අපි ලියමු මෙහෙම. ත්‍රිකෝණයක දික් කරන ලද පාද දෙකක් හා දික් කරන ලද පාද දෙකක් හා
ඉතිරි පාදය ස්පර්ශ කරන වෘත්තයයි. ස්පර්ශ කරන වෘත්තයයි. එතකොට මම කියනවා පුතේ මේ අදාළ කෝණවල සමච්ඡේදක ඇඳලා දැන් ඇත්තටම වෙන්නේ මේ බාහිර කෝණනේ. අපි බාහිර කෝණ කියලා ලියමු. බාහිර කෝණවල සමච්ඡේදක ඇඳලා කේන්ද්‍රය හොයන්න පුළුවන්. කේන්ද්‍රයේ ඉඳලා පාදයක ලම්බයක් ඇඳලා අරය ගන්න පුළුවන්. ලියමු. බාහිර කෝණ සමච්ඡේදක ඇඳීමෙන් බාහිර කෝණ සමච්ඡේදක ඇඳීමෙන් වෘත්තයේ කේන්ද්‍රය ලබාගත හැක. වෘත්තයේ කේන්ද්‍රය ලබාගත හැක. කේන්ද්‍රයේ සිට පාදයකට ලම්බයක් ඇඳීමෙන් කේන්ද්‍රයේ සිට පාදයකට ලම්බයක් ඇඳීමෙන් වෘත්තයේ අරය සෙවිය හැක. වෘත්තයේ අරය සෙවිය හැක. ඊළඟට මම කියන්නේ විදිහට එක ත්‍රිකෝණයකට මේ වගේ බහිර්වෘත්ත 3ක් අඳින්න පුළුවන්. ලියන්න. එක් ත්‍රිකෝණයකට බහිර්වෘත්ත 3ක් ඇඳිය හැක. බහිර්වෘත්ත 3ක් ඇඳිය හැක. උදාහරණයක් ඕනෑම සුළුකෝණික ත්‍රිකෝණයක් ඇඳ එහි බහිර්වෘත්තය නිර්මාණය කරන්න. එහි බහිර්වෘත්තය නිර්මාණය කරන්න. මම ඕනෑම එකක් කිව්ව උදාහරණයක් අපිට මැන අඳින්න දෙයක් නැහැ නේ. නම් හරිනවට අපි මැනලා අඳිමු. හරි පුතේ අඳින්න ත්‍රිකෝණේ පාද එහෙමම දික් කරලම ගත්තා ලේසි වෙන්නේ. මම එහෙම අඳිනවා. පාද දික් කරලා මැද ගන්නවා. පාද දෙක පල්ලෙහාට දික් කරලාම දැම්මම මම ලේසි වෙනවා. දැන් අපිට පුළුවන් පුතේ
මේ කෝණ දෙකේ සමච්ඡේදයට අඳින්න. ඊළඟට ඔයාලට පහසු පාදයක ලම්බයක් ඇඳ ගන්න. මම අන්න මේ පාදය. මෙතන ඉඳලා ඇඳේ. මෙතනින් කව කරු කියලා මෙහෙම ඡාපයක් ගෙනවා. මේ තැන් දෙකේ කියලා දෙකට බෙදුවා. ඊළඟට ඔයාලට පුළුවන් මෙතනින් කව කටුවේ තුල තියලා මෙතනට දුර අරගෙන වෘත්තයක් අඳින්න. අඳින්නක බලන්න. ඇඳලා එවන්නකො බලන්න. බලමු පුතේ ආවට පස්සේ උත්තර කොහොමද කියලා.
හරි. ඔන්න මම ඒකව පෙන්නන්නම්. ඔයාලා මේ 23 2 5 6 7 ගණන් හදන්න ගන්න ඕනේ පුතේ. මෙතන නම තියෙන හින්දා පුතේ නම් කියන්න කියේ නෑ මම. සමහර ඒවා නම් නෑ හැබැයි. ඒ ඔප ටික නම් හරි පුතේ. මේකේ අපිට පස්වෙනි ගානේ කියනවා පුතේ KLM ත්‍රිකෝණය නිර්මාණය කරන්න. මම දල සටහනක් ඇඳලා ඔක්කොම ටික මෙතන දාගන්නවා ලේසියි ඉඳලා. එක කෝණයක් අංශක 105යින්. එතකොට ඒක K. එතකොට KLM KL 6. ඊළඟට LM 9. එහෙම ත්‍රිකෝණය නිර්මාණය කරලා අන්තර් වෘත්තය ඇඳලා ඒකේ අරය බලන්න. අපි අඳින් බලන්න පුතේ. මේ පැත්තේ ටිකක් දීර්ඝ රේඛාවක් අඳින්න. මම 105 ඇඳලා ඉන්න හදන්නේ පුතේ. මෙන්ද එහෙමද? ඒතර 120යි පුතේ. ඊළඟට මෙයාව අපි දෙකට බෙදමු. එතකොට 100 ඒකට අංශක 90ක් වෙනවා. ඊළඟට මේ පැත්ත කෑල්ල දෙකට බෙදුවා නම් හරි. හරි. මේ පැත්ත කෑල්ල දෙකට බෙදුවා. ඕනමානින් ඇඳුම් පුතේ ලකුණු හම්බෙන්නේ නැහැ. නිර්මාණ ගානක් නේ.
අඳින්න බැරි කෝණයක් දුන්නොත් නිර්මාණය කරන්න බැරි කෝණයක් දුන්නොත් එයාලම කියනවා කෝණමානය පාවිච්චි කරලා ඒක අඳින්න කියලා. ඉතින් මේකත් ඉතින් එන්න ඉඩකඩ ගොඩාක් අඩුයි. මම මේ දර්ශන දිහා බලාගෙන අඳින්නේ. මෙතන 6යි. මේක L ඊළඟට සෙන්ටිමීටර් 9ක් කව කටුවට අරගෙන අපිට පුළුවන් එක ලකුණු කරන්න. කව කටුවට සෙන්ටිමීටර් 9ක් ගන්න අරගෙන L වල කියලා කව කටුව මෙන්න මෙහෙම ලකුණු කරන්න. නිර්මාණ රේඛා පැහැදිලිව තියෙන්න ඕනේ ඕ ලෙවල් විභාගෙදී. ඊළඟට පුතේ අඳින්න කියන්නේ අපිට අන්තර්වෘත්තය. අන්තර්වෘත්තය අඳින්න මේක දැන් කෝණ සමච්ඡේදක දෙකක් ඇඳ ගන්න ඕනේ. අඳින් බලන්න. මම කෝණ සමච්ඡේදක දෙකක් අඳිනවා පුතේ. දැන් මේකේ කෝණේ තියෙන එකේ ඕක දෙකට බෙදා ගන්න එක ලේසියිනේ. ඒ හින්දා ඒක දෙකට බෙදලා මුලින් මේ තැන් දෙකේ කියලා බෙදන්න. පොඩ්ඩක් මේ බෙදෙන විදිහට බෙදන්න. කොම ඡාපේ උඩ යනවානේ. ඊපස්සේ මේක බෙදන්න. පැන්සල හොඳට උඩ කරලා අරයි යනවා මේ භාගයට යනකොට. කොහොම ඇඳලා ඔතන ඉඳලා කැමැති පාදයකට ලම්බයක් අඳින්න. ගොඩේ යන්නේ නැති පැත්තකට ඇඳගත්තා නම් හරි. මම මේකට අඳින්න මේ ඈති. ලබා ගන්න. ඉගෙනට මේ වෙන ලොකු ජාතයක් වෙන හින්දා.
ඕම එකක් එන්න ඕන. වට එකක් ඇඳලා පෙන්නනවා මේ ඉතින්. මේක හරියද? දැන් මේකේ විදියට මෙතනින් අහන්නට ඇඳලා හරියි. මේ දිග 4යි මෙයා 5.5යි මේක 2.8යි. දැන් 2.5යි. මේක කි. දැන් අපිට පුළුවන් කෝණ සමච්ඡේදක දෙක අඳින්න. EDP DEK. ඊට පස්සේ එතන ඉඳන් පුතේ ඒවා හමුවන ලක්ෂ්‍ය x කියලා නම් කරන්න. ඊළඟට කියනවා x කියන එක කේන්ද්‍රයේ විදියට අරගෙන x ඉඳන් d ඊට ලම්බයක් නිර්මාණය කරන්න. x ඉඳන් d ඊට මෙයාට ලම්බයක් අඳින්න කියලා කියන්නේ. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ මෙතන ඉඳලා මෙතනට දුර අරගෙන වෘත්තය අඳින්න.
පොඩ්ඩක් ඉවසීමෙන් ඉතින් අඳින්න ඕනේ පුතේ. අපි බලමු ඇඳපුවා. තව එකක් පෙන්නලා අනිත් එකට එන්නම්. හරි මේ නිර්මාණ හින්දා පුතේ මම මේ පෙන්නන්නේ ඔයාලටත් අදහසක් ගන්න. මොකද මම බෝඩ් එකේ අඳින එකයි පොතේ අඳින එකයි අතර වෙනසක් නෙමේ තියෙන්නේ. ඊළඟට කියනවා පුතේ මෙහෙම AB 6.2යි B කෝණය 120යි BC 4.5ක් වූ ABCD සමාන්තරාශ්‍රය නිර්මාණය කරන්න. අපි දලසටහනක් අඳිමු. එතකොට එක කෝණයක් අපිට දෙනවා 120යි. මම මේක 120යි කියලා දානවා. 120 කියලා කියන්නේ මේකේ B කෝණය. ඊට පස්සේ ඔයාලට කැමති විදිහක ABCD දාන්න පුළුවන්. මම මේව දාන්න ABCD. AB 6.2යි. ඊට පස්සේ BC 4.5යි. එච්චරනේ. මේවා සමාන්තරයි. සමාන්තරයි වගේම මේ දිගවල් සමානයි. මේ දිගව මෙතන දෙනවා, මේ දිගව මෙතන දෙනවා. ඒක පාවිච්චි කරලා අපිට පුළුවන් ලේසියෙන්ම සමාන්තරාශ්‍රය අඳින්න. ඊළඟට කියනවා AB පාදය හා AC පාදය දික් කරන්න. AB කිව්වහම පුතේ මෙහෙට. BA කිව්වහම කියවෙන්නේ මෙහෙනේ. එහෙනම් මෙහෙට. මේක මෙහෙට දික් කළා, මේක මෙහෙට දික් කළා. දික් කරලා මේ පැත්තෙන් ABC ත්‍රිකෝණයේ බහිර්වෘත්තය අඳින්න ඕනේ. ඒ කියන්නේ මෙහෙට ඉඳ තියාගෙන යන්න ඕනේ. ඕක තමයි විභාගෙදී වැදගත්. පොඩි දලසටහනක් ඇඳ ගන්න එකේ. මොකද මකලා අඳින්න බෑ පුතේ ආයිසර. මකලා අඳිනවා කියන්නේ වෙලාව නාස්ති වෙන වැඩක් නෙමෙයි පුතේ. අඳින්නත් වෙලාව, මකන්නත් වෙලාව. ඒ නිසා හරියට දලසටහනක් ඇඳගත්තා අපිට තීරණය කරන්න හැකි මොකද්ද වෙන්න ඕනේ කියලා. දැන් මෙහෙනේ ඇඳෙන්න ඕනේ. එහෙනම් මේ පැත්ත පොතේ මේ පැත්තට ඉඩ අරගෙන ඇඳගෙන ගියා නම් හරි නේද? මම මෙතනින් අඳිනවා පුතේ. ඒතර මෙහෙට ඕන විදිහට ඇඳගත්තා එහෙනම් ප්‍රශ්නයක් නැති. රේඛාව ඇඳා මෙතන දාමු A අයයි දශම 2යි. මෙතනින් 120 අඳිනවා. දලසටහන ඇදලා තියෙන හින්දා මේකේ අගයන් දැම්ම නැතා කියලා ලොකු ප්‍රශ්නයක් නැහැ. අන්තිමට දාලා දාන්න එතකොට හරියි. මේක 120 අඳිනවා. මෙතන 4.5යි. දැන් ඔයාලට මෙතනින් තව 120ක් ලියෙන් ඇඳලා සමාන්තර රේඛාව ඇඳ ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඉතින් දුර මාක් කරලා දැම්ම හැකි පුතේ. මොකද මෙතන ඉඳලා මෙතනට තියෙන දුරයි මේ දිගයි සමානයිනේ. ඒ නිසා කව කටුවට මේ AB දිග අරගෙන කොහොම මෙතනින් තියලා AB දිග මෙහෙට මාක් කරනවා. ඊළඟට කව කටුවට ගන්නවා මේ දිග. එතකොට මෙතනින් තියලා ආයසරයක් ඡාප් කරනවා. මේක තමයි නැත්නම් ඉතින් කරන්න ඕනේ මේක තව ටිකක් දික් කරලා මෙහෙන් 120ක් අල්ලින්න.
ඇඳලා මේ රේඛාව මෙහි ඇඳ ගන්න. එතකොට හරි. ඊළඟට අපිට කියනවා AB පාදය හා AC පාදය දික් කිරීම. AC දික් කරන්න බැහැ. මෙතනින් අනින්න තියෙනවා. කෝණ සමච්ඡේදක දෙක අඳින්න. මේ දුරම ගන්නත් පුළුවන්. නැත්නම් දුර වෙනස් කරලා කියලා මුත් ප්‍රශ්නයක් නැහැ. ඊපස්සේ පාදයකට ලම්බයක් අඳින්න පුතේ. දේසි පාදයකට ඇඳ ගන්න. මම මේ පල්ලෙහායකට අඳිනවා. මම ඔයාලට ඇඳපු ඒවා පෙන්නන්නම්. එතකොට පොඩ්ඩක් තේරෙනවනේ කොහොමද වෙන්නේ කියලා නේද? මේක හරිනේ. පොඩ්ඩක් එළියට චුට්ටක් පැන්නට කමක් නැහැ පුතේ. තා පොඩ්ඩක් වෙලා ඕන වෙයි වගේ නේද? ගන්නකො වෙලා. තව එක්කෙනෙක් දෙන්න කියවමුකෝ මම බලන්න. හරි පුතේ. මේ තව එකක් බලමු.
ඔව් ඔයා අපේ හරි තියෙනවා මේ බලන්න මේ රූපේ හරි පුතේ. ඒ වෙලා තියෙන්නේ මේ පැන්සල හොඳට උල් කරලා තිබ්බනම් ලස්සනට ඇඳෙනවා පුතේ. මේකේ නම කියන්න තමයි මම දන්නේ නැත්තේ මේකේ මෙතන නම වැටෙන්නේ නැහැ පුතේ. හසිනී පුතේ. හරි. ඒක හරි පේනවනේ පුතේ. පැන්සල උල් කරලා හොඳට අඳින්න. එතකොට හරියනවා ඔක. ඊළඟ අනුමාත්‍රිකාව ලියා ගමු. වෘත්තයකට ස්පර්ශක නිර්මාණය කිරීම. වෘත්තයකට ස්පර්ශක නිර්මාණය කිරීම. එතකොට පුතේ අපි ස්පර්ශක වර්ග දෙකක් කතා කරලා තියෙනවා කලින් පාඩමේදී සාධනය කරන කොටසේදී වෘත්තයක් මත ලක්ෂයකදී ස්පර්ශකයක් ගැන කතා කරලා තිබ්බා. ඒ වගේම බාහිර ලක්ෂයක ඉඳන් ස්පර්ශකයක් ගැන කතා කරලා තිබ්බා. එතන මුලින්ම මම මේකෙන් අඳිනවා පුතේ වෘත්තයේ මත ලක්ෂයකදී අඳින ස්පර්ශකය. හරි. මේක යටතේ පළවෙනි එක පුතේ වෘත්තයේ මත ලක්ෂයකදී වෘත්තයේ මත ලක්ෂයකදී ස්පර්ශකයක් නිර්මාණය කිරීම. හරි. මෙතනදී අපි පාවිච්චි කරනවා පුතේ මෙන්න මෙහෙම ප්‍රමේයක්. ඔයාලට මතක ඇති අපි කතා කළා කලින් පාඩමක ප්‍රමේයක්. මෙන්න මෙහෙම එකක්. වෘත්තයක් මත ලක්ෂයක් ඔස්සේ අරයට ලම්බක වැඳි සරල රේඛාව වෘත්තයට ස්පර්ශකයක් කියනවා. දැන් මේ මෙතනදී නම් මේකේ මේ රේඛාව ඇඳලා මෙහෙම ස්පර්ශකය ඇඳලා මෙතන අංශ 90යි. ඒතර අරයට ලම්බක වදින රේඛාව වෘත්තයට ස්පර්ශකයක් පුතේ. ඔන්න ඔය ප්‍රමේය පාවිච්චි කරනවා මම මේකේ අඳින්න. විභාගෙදී අහනවා භාවිතා කරන ප්‍රමේය මොකක්ද කියලා. එහෙනම් අපි ඒක ලියාගෙන ඉමු. හරිද? ලියමු මෙහෙම. මේක යටතේ භාවිතා වන ප්‍රමේය. භාවිතා වන ප්‍රමේය. භාවිතාවන ප්‍රමේය. ලියන්න මෙහෙම. වෘත්තයක් මත වූ ලක්ෂයක් ඔස්සේ එම ලක්ෂයේදී අරයට ලම්බක වැඳි සරල රේඛාව අරයට ලම්බක වැඳි සරල රේඛාව වෘත්තයට ස්පර්ශකයක් වේ. වෘත්තයට ස්පර්ශකයක් වේ. උදාහරණ බලමුද උදාහරණයක් අරගෙන මේක. උදාහරණ ලියන්න.
කේන්ද්‍රය ඕවන අරය සෙන්ටිමීටර් 3ක් වන වෘත්තයක් ඇඳ. කේන්ද්‍රය ඕවන අරය සෙන්ටිමීටර් 3ක් වන වෘත්තයක් ඇඳ වෘත්තය මත A ලක්ෂයක් කැපිටල් A නම් ලක්ෂයක් ලකුණු කරන්න. නම් ලක්ෂයක් ලකුණු කරන්න. හරිද? ලකුණු කරන්න. කැපිටල් A ලක්ෂය හරහා වෘත්තයට ස්පර්ශකයක් නිර්මාණය කරන්න. වෘත්තයට ස්පර්ශකයක් නිර්මාණය කරන්න. අපි අඳින් පුතේ අරය සෙන්ටිමීටර් 3ක් වෙන වෘත්තයක්. කවකටුවට සෙන්ටිමීටර් 3ක් අරගෙන වෘත්තයක් අඳින්න. හරිද? ඊට පස්සේ වෘත්තයේ මත කැමැති තැනකදී A කියලා ලක්ෂයක් ලකුණු කරනවා. දැන් මම කරන්න යන්නේ පුතේ A කියන ලක්ෂයෙන් ස්පර්ශකයක් අඳින එක. එතන අරය ඇඳලා අරයට ලම්බයක් අඳිනවා. මෙයා යා කරලා දික් කරනවා පුතේ. මම පියවර ලියන්නම් පස්සේ. මේ OA යා කරලා ඔහොම දික් කරනවා. හරිද? දැන් ඔක අරේනේ පුතේ මේ OA කියන්නේ. එතකොට මේ කොළ පාටින් ඇඳ රේඛාවට A ලක්ෂයේදී ලම්බයක් අඳිනවා. අර ප්‍රමේය පාවිච්චි කරා. එතකොට මෙතනින් ලම්බයක් අඳින්න අපි කරන්න ඕනේ දෙපැත්තේ ඡාප දෙක කපලා මේ පැත්තේ ඡාපයයි මේ පැත්තේ ඡාපයයි කපලා පුතේ දුර කොට වැඩි කරලා මෙහෙම ලක්ෂයයි මෙහෙම එක ලකුණු කරනවා. ඔන්න පහළින් ලකුණු කරන්න පුළුවන්. එක පැත්තක් තිබ්බහම ඇති. මොකද මෙතන ඒ ලක්ෂයක් තියෙන හින්දා. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ රේඛාව යා කරන්න. මේ ස්පර්ශකය. ගොඩාක් වෙලාවට පේපර් වල එනවා ඔයාලා දැකලා ඇති නිර්මාණ ගානේ මේ ළඟ කරපු ඒවා හැම එකම පුතේ ස්පර්ශක අඳින්න තිබ්බා. යම් වෘත්තයක් මත යම් කිසි ලක්ෂයකදී ස්පර්ශකයක් අඳිනවා කියන්නේ අපි ඒ ලක්ෂයට අරයක් අඳිනවා. ඇඳලා අරයට ලම්බයක් අඳිනවා. දැන් මම මේකේ කරපු පියවර උන්නම් ලියන්නම්. පස්සේ දවසක අමතක වුණොත් ලියා ගන්න එක හොඳයි පහළ. මම මේ ලොකු දෙයක් කරේ නැහැ. OA යා කර දික් කිරීම. ඊළඟට මම කරේ OA ට A දී ලම්බයක් නිර්මාණය කිරීම. A දී ලම්බයක් නිර්මාණය කිරීම. පියවරක් ලියා ගමු නේද පුතේ?